समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं बदन्तः धम्मश्रवण कालो अयं बदन्तः धम्मश्रवण कालो अयं बदन्तः। नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स। ධර්ම දානමය පින්කම අද දවසේ සිදු කිරීම උදෙසා සදැහැති ප්‍රතිබලදායකත්වය සිදු කරනු ලබන්නේ ඇමරිකාවේ පදිංචි රොඩ්නි මහතා ප්‍රියංකා මහත්මිය සහ සනෝමි දුව විසින් හැම දිනාටම උතුම් ධර්මාභිසමය මූලික අරමුණ බවට පත් කරගෙන අපි ජීවිතේ ජීවත් වෙනකොට බෞද්ධ ප්‍රතිපදාවක් ඇතුලේ බෞද්ධයෙක් වශයෙන් ජීවත් වෙන පිරිස වගේම අපිට අබෞද්ධ කියන කොටසකුත් සමාජය තුළ දකින්නට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කොට වදාරන්නේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා සියලු සත්වයන්ගේ යහපත පිණිස සැනසීම පිණිස. එහෙමනම් අපි බුදු දහම සහ බෞද්ධ ආගම කියලා ගත්තට පස්සේ අපිට ආගමික වටපිටාව තුළ ලැබෙන කොටසක් තියෙනවා. ඒක අපි සමාජයෙන් පරම්පරාවෙන් සංස්කෘතියෙන් උරුම කරගත්ත කොටස. ඒ ඇතුලේ අපි දානමාන ආදී පින්කම් සිද්ධ කරනවා. බෝධි පූජා, චෛත්‍ය වන්දනා, අටපිරිකර පූජා ඇතුළු පින්දහම් කටයුතු වල නිරත වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නට පෙර ලෝකේ විවිධ ආගම් ප්‍රචලිත වෙලා දෘෂ්ටි මතවාද ප්‍රචලිත වෙලා තිබුණා. නම බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ බුද්ධත්වයේ ලබා ගැනීමෙන් පස්සේ උපතින් බෞද්ධ වුණ කිසිවෙකුටවත් නෙවෙයි. මොකද ඒ කාලේ වන විට බුදුන් දහම් සඟුන් සරණ ගිය කිසිවෙක් හිටියේ නැහැ. ධර්ම මාර්ගයක් පිළිබඳව හෝ පින්දහම් කටයුත්තක් බුද්ධ ශාසනය මූලික කරගෙන සිද්ධ වීමක් දක්නට ලැබුණේ නැහැ. අන්න එතකොට හුදෙක්ම භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ අපිට කියන්න පුළුවන් බෞද්ධයෙකුට කියන අදිෂ්ඨානයේ තියාගෙන අරමුණ තියාගෙන නෙවෙයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ ලෝකේ ඒ වෙනකොට තිබුණු වෙනත් ලබ්ධි අදහස් මතවාද දරාගත්ත පිරිසකට. එහෙමනම් බුද්ධ ශාසනය තුල ධර්මයේ හික්මීම කියන එක සියලු දෙනාට පොදු කාරණාවක්. කොටින්ම කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ විසින් චතුරාර්ය සත්‍ය විදිහට අවබෝධ කරගත්තේ එක කොටසකට සීමා වෙච්ච යම්කිසි දෙයක් ලබා ගැනීමක් නෙවෙයි. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. බෝසතාණන් වහන්සේගේ චරිතයට අපි හැරිලා බැලුවොත් බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්ම යන්න හේතු වෙනවා සතර පෙර නිමිති. එතකොට මේ සතර පෙර නිමිති
දකිනකොට බෝසතාණන් වහන්සේට ගිහි ගෙදර නික්ම යන්න සිතට සිත් පහළ වෙනවා. නමුත් මේ සතර පෙර නිමිති අපි අද සම්මත ලෝකයේ තුල ගත්තොත් අපි හැම නිතරම දකිනවා. මොකද අපිට මහලු වීම, වයසට යාම, ලෙඩවීම, ජරාවටපත් වීම, මරණයටපත් වීම, පැවිදි රුවක් දැකීම කියන මෙන්න මේ સિદ્ધාන්තය අපිට අද නිරන්තරයෙන් පේන්න තියෙනවා. නමුත් අපි කාටවත් ඒ ටික දැකලා බෝසතාණන් වහන්සේට සිතට නැගෙන සිතට පහළ වෙන ටික පහළ වෙලා ධර්ම ගවේෂණයට උවමනා කරන චිත්තය සකස් වෙන්නේ නැහැ. අපි ලෝක සත්‍යය වශයෙන් බැලුවොත් මේ ලෝකේ හැමදෙනාගේම අරමුණක් බලාපොරොත්තුවක් තියෙනවා. අපි සරලව මේ අරමුණ බලාපොරොත්තු දිහාට හැරිලා බැලුවම අපිට වැටහෙනවා පංචකාම ආස්වාදයන් භුක්ති විඳීම තමයි අරමුණ. මොකද ලෝක සත්‍යය හිතනවා පංචකාමය මූලික කරගත්ත ක්‍රමවේදයක් පස්සේ ගිහිල්ලා අපිට පුළුවන් වෙනවා අපි බලාපොරොත්තු වෙන සැපේසුවේ ජීවිතයට එකතු කරගන්න කියන එක. ඒතර අපි අහලා බැලුවොතින් ඕනම කෙනෙක්ගෙන් ජාතියකින් ආගමකින් කුලයකින් තොරව හැමෝම කැමති කායික සහ මානසික සුඛ විහරණය තමන්ගේ ජීවිතේට ඇති කරගන්න. ඒතකොට මේ සුඛ විහරණය අරමුණු කරගෙන ඒ සුඛ විහරණය උදෙසා තමයි තමන් ජීවිතේ කරන හැමදේම කරන්නේ. තමන් අධ්‍යාපනය ලැබපු කාල සීමාවෙ ඉඳලා අපි බැලුවොත් රැකියා ශාස්ත්‍රවල නිරත වෙලා විවාහ වෙලා දරුමල්ලෝ හදලා යාන වාහන ඉඩකඩම් දීපල ව්‍යාපාර ගනුදෙනු මේ සියල්ලම කරලා බලාපොරොත්තු වෙන්නේ ජීවිත සැපවන්ත කරගන්න. කොටින්ම කිව්වොත් පංචකාමයේ උපරිම භුක්ති විඳිනයක් ජීවිතයට එකතු කරගත්තම ප්‍රශ්නේ විසඳෙනවා කියලා තමයි හිතන්නේ. ප්‍රශ්නේ තමයි Taman නිතරම පීඩාකාරී ස්වභාවයකින් පෙළෙනවා. මේ පීඩාකාරී ස්වභාවයෙන් මිදලා සැපවන්ත ජීවිතයක් Tamanගේ ජීවිතයට උරුම කරගන්න එක තමයි බලාපොරොත්තු. ඒතර ඒ බලාපොරොත්තුව කොයිතරම් තීව්‍රද කිව්වොත් ඒ බලාපොරොත්තු ඉවර කරගත්ත කෙනෙකුට ලෝකේ නැහැ. මරණ මංචක මොහොත දක්වාම ඒ බලාපොරොත්තු ජීවිතය ඇතුළේ තියෙනවා. මොකද මැරෙන වෙලාව මැරෙන මොහොත කියන එක කාටවත් කියන්න බැරි නිසා දැන් මේ වෙලාවෙත් එවැනි බලාපොරොත්තු ජීවිතය ඇති මම මෙන්න මේ தත්ත්වයටපත් වුණොත් මට මේ දේ ජීවිතයට ලැබේවි. මේ தත්ත්වයටපත් වුණාට පස්සේ මේ ප්‍රශ්න ටික ඉවර කරගන්න පුළුවන්. නමුත් ඒපත් වෙන්න ඕනි කියන தත්ත්වයටපත් වෙච්ච මිනිස්සෙක් නැහැ. පත් වෙලා තෘප්තිමත් වෙච්ච මිනිස්සෙක් පේන්නේ නැහැ මේ පංචකාමයේ තුල. ඒක ඉවරයක් නැහැ. ඒකේ තියෙන බලාපොරොත්තුව සීමාවක් කෙරවලක් නැති එක. අපි ලෝකේ ඉන්න ධනවත්ම මිනිස්සයාගෙන් අහලා බැලුවොත් මිනිස්සයාගේ බලාපොරොත්තු ඉෂ්ට වෙලත් නැහැ. තව ඉටු කරගන්න අපේක්ෂාවන් ජීවිතේ තියෙනවා. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් බෝසතාණන් වහන්සේ කියලා කියන්නේ සක්විති රාජ සම්පත්තිය උරුමකම ලබන කෙනා. ඒතර සක්විති රාජ සම්පත්තිය කියලා කියන්නේ පංචකාම ලෝකේ ලැබිය හැකි උපරිම මට්ටම. පංචකාමෙන් අඩුවක් පාඩුවක් නැතුව ලබන්න පුළුවන් උපරිම තත්ත්වේ බලේමුත් ධනේමුත් අන් සෑම අතකින්ම ලැබිය හැකි උපරිම තත්ත්වය තමයි මනුස්ස ලෝකයේ ඇතුළේ සක්විති රාජ සම්පත්තිය. ඒතර බෝසතාණන් වහන්සේට කෙස් ගහක්වත් ඉදුණු මිනිස්සෙක්ව දකින්න ලැබුණේ නැහැ. කියන්නේ කොටින්ම කිව්වොත් ජරා මරණය පේන්න තිබුණේ නැහැ. වයසට යන එක, ළිඩ වෙන එක, මහලු වෙන එක, මැරෙන මිනිස්සු බෝසතාණන් වහන්සේට මුණ ගැස්සුවේ නැහැ. එහෙනම් අපි කල්පනා කරන්න වෙනවා බෝසතාණන් වහන්සේට සතර පෙර නිමිති දකින්නකොට
චන්නගෙන් තමයි අහලා දැනගන්නේ මේකට කියන්නේ ලෙඩවීම. මේකට කියන්නේ මහලු වීම. මේකට කියන්නේ මරණයටපත් වීම. මේ විදිහට චන්නගෙන් අහලා දැනගන්නකොට බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මේ ජරා මරණ දුක් ගොඩක් තුල ඉන්න සත්වයා මහා පීඩාකාරී ස්වභාවයක් තුල ඉන්න මේ සත්වයා තමන්ගේ ජීවිතය සුවපත් කරගෙන තමන්ගේ ජීවිතයට සැපලං කරගන්න බලාපොරොත්තු වෙන පංචකාමයේ පසුපස හඹාගෙන යනවා. මිනිස්සු රැකියා කරලා දුක් විඳලා අධ්‍යාපනය ලැබලා ව්‍යාපාර කරලා හැම දෙයකින්ම මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ මේ දුක් විඳ පංචකාමයේ ජීවිතයට එකතු කරගෙන ජීවිත සැපවන්ත කරගෙන දුකෙන් නිදහස් වෙන්න. නා බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මෙපමණ පංචකාම ආස්වාදයක් ලැබුණු මටවත් බැරි නම් ඒ පංචකාම ප්‍රතිපදාව ඇතුලේ දුක ඉක්මවන්න. ජරා මරණයන්ටපත් නොවී සිටින්න දුකටපත් නොවී සිටින්න පංචකාමයේ ඇතුලේ මටවත් බැරි නම් මේ සත්වය අතරින් කවරෙක් නම් මේ පසුපස ගිහිල්ලා Taman මේ බලාපොරොත්තු වෙන දුක්ඛ දෝමනස්යන් දුරු කර ගැනීම පංචකාමයේ ඇතුලින් ඉටු කරගනීද කියන පැනේ බෝසතාණන් වහන්සේට එනවා. එතකොට බෝසතාණන් වහන්සේට තේරෙනවා මේ මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ දුක් දුම්නස් දුරු කරගෙන ජීවිත සැපවන්ත කරගන්න. නමුත් ඒ දුක් දුම්නස් දුරු කරගෙන ජීවිත සැපවන්ත කරගන්න මේ පංචකාමයේ තුලින් බැරි බව බෝසතාණන් වහන්සේ දකිනවා. එතකොට අපිට පැහැදිලි බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්මෙන්නේ පංචකාමයෙන් තමන් බලාපොරොත්තු වෙන කැමැත්ත කවමදාකවත් ඉටු කරගත නොහැකි බව දැකලා. එහෙනම් මේ පංචකාම ආස්වාදයෙන් තමන්ගේ ජීවිතය තුළ තමන් බලාපොරොත්තු වෙන ඉලක්කය ළඟා කරගන්න බැරි බව පංචකාමයේ කොයිතරම් භුක්ති විඳත් ඒ පංචකාමයේ තුලින් තමන්ට මේ දුක ඉක්මවන ප්‍රතිපදාවකට ලන් වෙන්න බැරි බව දකින්න බෝසතාණන් වහන්සේ තමයි ගිහිගෙදරින් නික්මෙන්නේ. අනුකම්පාවක් ඇති වෙනවා මේ ලෝක සත්වයා කෙරෙහි. කොයි විදිහටද කොයියම් ආකාරයකටද අපි එහෙමනම් මේ ලෝක සත්වයා මුදවගන්නේ. ඇයි මේ ලෝක සත්‍යයේ තියෙන කැමැත්ත තමයි දුක නැති කරගන්න එක. දුක නැති කරගන්න භාවිතා කරන මාර්ගය තමයි පංචකාම. නමුත් මේ පංචකාම මාර්ගය ඇතුලේ දුක නැති කරගන්නට කොහොමදවත් බැරි බව බෝසතාණන් වහන්සේ දකිනවා. ඒතර එහෙම දකින්න බෝසතාණන් වහන්සේ ගිහි ගෙදරින් නික්මෙනවා. නමුත් පංචකාමයෙන් Tamanගේ බලාපොරොත්තුව දුක නැති කර ගැනීමේ කැමැත්ත ඉෂ්ට නොවන බව දකින බෝසතාණන් වහන්සේ තවම ධර්මයේ අවබෝධ කරලා නැහැ. චතුරාර්ය සත්‍යයක් අවබෝධ කරලා නැහැ. එතනදි තීරණය කරන්නේ මෙවැනි දුක ඉක්මවන මාර්ගයක් ලෝකෙ තුල හොයාගත්ත කවුරුන් හරි ඉන්නවා නම් මම ගිහිල්ලා ඒ කෙනාගෙන් අහලා දැනගෙන මේ ලෝක සත්‍යයන්ට මේක කියලා දෙන්න ඕන. අන්නේ බලාපොරොත්තුෙන් නික්මෙලා ගුරුවරු හොයාගෙන යනවා. ගුරුවරු හොයාගෙන යනකොට ආලාර කාලාමල උද්දකලාම පුත්‍රලා මුණ ගැහෙනවා. එතන මේ ආලාර කාලාම උද්දකලාම පුත්‍ර ළඟ බෝසතාණන් වහන්සේ ධ්‍යාන වඩන්න පටන් ගන්නවා. නමුත් එතකොට මේ බෝසතාණන් වහන්සේ ධ්‍යානය වඩන්න නික්මිලා යන්නේ පංචකාමයෙන් Tamanගේ කැමැත්ත ඉෂ්ට වෙන්නේ නැති බව දැකලා. මේ යන බෝසතාණන් වහන්සේ ආලාර කාලාම ළඟ උද්දකලාම පුත්‍ර ළඟ නේව සංඥා නා සංඥායතනෙ දක්වාම ධ්‍යාන මාර්ගයන් පූර්ණ කරලා ලබන්න පුළුවන් උපරිම ධ්‍යාන සමාපත්තියට ලං වෙනවා. ඉතින් එතනදී බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා
මේ උපේක්ෂාව තුළ කොයිතරම් හික්මුණත් මේ ප්‍රතිපදාව ඇතුලේ දුක් දුම්නස් ඉක්මවන්ට ක්‍රමවේදයක් නැහැ. මේක ලෝකෙම කොටසක් විතරයි. ඉතින් ඊළඟට කරන්නේ මේ ධ්‍යාන මාර්ග වලින් අයින් වෙන බෝසතාණන් වහන්සේ ඊළඟට අනුගමනය කරනවා අධික දුක්ඛිත ප්‍රතිපදාවක්. ඒ දුක්ඛිත ප්‍රතිපදාව ඇතුලේ ශරීරයට ආහාර නොදී තමන්ගේ කුස පිටට ඇලෙන මොහොත දක්වා මැරෙන්න ශරීරයේ මියදිලා බිම වැටෙන්න ඔන්න මෙන්න කියන මොහොත දක්වා ජීවිතේ මරණයට දාලා බලනවා. නමුත් බෝසතාණන් වහන්සේට තේරෙනවා මේ ක්‍රමවේදය ඇතුලේ දුක ඉක්මවන්න බෑ. දැන් මේ ආර්ය පරිේශණය ඇතුලේ බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා මම මේ ලෝකයේ ඇතුලේ පංචකාම භුක්තිය එහෙම නැත්නම් සැප වේදනාව උපරිමයට භුක්ති විඳා. උපේක්ෂා වින්දනේ උපරිමයට ගත්තා. දුක්ඛ වින්දනේ මනුස්ස ලෝකේ මිනිස්සෙකුට විඳින්න පුළුවන් නම් උපරිමයක් ඒ උපරිමයේ ඉක්මවල මම ගත්තා. දැන් බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා සැපෙමුත් දුක ඉක්මවන්න බෑ. උපේක්ෂාවෙමුත් දුක ඉක්මවන්න බෑ. දුකෙමුත් දුක ඉක්මවන්න බෑ. දැන් තවත් ක්‍රමයක් තියෙනවද කියලා බලනවා. බලනකොට මේ සැපට දුකට උපේක්ෂාවට අහු වෙන්නේ නැති වෙන කිසිම ක්‍රමයක් ලෝකේ ඇත්තෙත් නැහැ. මොනවා හරි ක්‍රමයක් ලෝකේ අනුගමනය කරනවා නම් ඒක එක්කෝ දුක්ඛිත ප්‍රතිපදාවකට එක්ක උපේක්ෂා සහගත ප්‍රතිපදාවකට එක්ක සුඛ සහගත ප්‍රතිපදාවකට කියන මේ තුනටම අයිති වෙනවා. ඉතින් ඊළඟට බෝසතාණන් වහන්සේ කල්පනා කරනවා ලෝකේ කිසිම විදිහක ක්‍රමයක් අනුගමනය කරලා ඉක්මවන්ට බැරි මේ දුක එහෙමනම් සකස් වෙන්න හේතුවක් තියෙන්න ඕන. මේ ඉක්මවන්න බැරි දුක කොහොමද හැදුනේ? කොහොමද සකස් වුනේ? ඉක්මවන්න බැරි දුක සකස් වෙච්ච විදිහ ගැන නුවණින් විමසනකොට තමයි බෝසතාණන් වහන්සේගේ ප්‍රඥාවට වැටහෙන්නේ ජාති පච්චා ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පහයාසා සම්භවಂತಿ ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදය හෝති. ජාතිය හේතු කොටගෙන ජාතිය ප්‍රත්‍ය කොටගෙන තමයි මේ දුක හටගන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ බෝසතාණන් වහන්සේ බලන්නේ ජාතිය නැති කරන ක්‍රමයක් බලන්නේ නැහැ. මොකද ජාතිය නැති කරන ක්‍රමයක් බැලුවොතින් ක්‍රම තුනයි ලෝකේ තියෙන්නේ. සැප දුක උපේක්ෂා. එතනින් හැර ක්‍රමයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා විමසනවා එහෙමනම් මේ ජාතිය සකස් වුනේ කොහොමද? මේක සකස්ම බලනවා. ඒ බලනකොට තමයි වැටෙන්නේ භවපච්චා ජාති. ඊළඟ භවය සකස් වෙන්න හේතුව බලනවා. උපාදාන පච්චා භවෝ. උපාදානයට හේතු විමසනවා. තණ්හා පච්චා උපාදානම්. තණ්හාවට හේතු විමසනවා. වේදනා පච්චය තණ්හා. මේ විදිහට බෝසතාණන් වහන්සේ විමස යනකොට අවිද්‍යාව ළඟ නතර වෙනවා. අන්න එතනදී බෝසතාණන් වහන්සේට වැටහෙනවා අවිද්‍යාව නිසාමයි මේ සමස්ත දුක් රැසේ සකස් වීම. එතකොට පටිච්ච සමුප්පාදයේ බෝසතාණන් වහන්සේ අවබෝධ කරන්නේ අග ඉඳලා මූලට ප්‍රඥාවෙන්. නමුත් අපි වචන ටික මුල ඉඳලා අගට කටපාඩම් කරගත්තට බෝසතාණන් වහන්සේක කටපාඩම් කළා හෝ තව කවුරුත් කියපු දෙයක් අහලා දැනගත්ත දෙයක් නෙවෙයි. තම නුවණින් ප්‍රඥාවෙන් විමසන කොටයි පටිච්චසමුප්පාදේ මතුවෙන්නේ. මෙන්න මේ පටිච්චසමුප්පාදය අග ඉඳලා මුලට
මුල ඉඳලා අගට ප්‍රත්‍යක්ෂානුවණින් අවබෝධ කරනකොටයි ලෞතර බුද්ධත්වයේ සාක්ෂාත් වෙන්නේ. ඔන්න එතකොට අපි තේරුම් ගන්න ඕන කාරණාවක් තියෙනවා. මේ පටිච්ච සමුප්පාද ධර්මය අපි අද දවසේ සිද්ධ කරන්නේ බොහෝ වෙලාවට මේක මතක තියාගන්නවා. එහෙම නැත්නම් මේ පටිච්චසමුප්පාදයේ අංග 12 අපි පුජ්‍යලයකට ඈඳනවා. දැන් හිතන්නකො බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බොහෝ බ්‍රාහ්මණයෝ ඒ දවස්වල ප්‍රශ්න කළා තියෙනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ දුක කාගේද? හැබැයි බුදුරජාණන් වහන්සේ කියන ප්‍රශ්නේ නොවිය යුතුයි. එහෙම අහන්න බෑ. දුක කාගේද කියලා අහන ප්‍රශ්නේ වැරදි. එහෙමනම් මේ දුක සකස් වෙන්න හේතුව කුමක්ද ප්‍රත්‍ය කුමක්ද කියලා විමසන්න ඕන. ඊළඟට අහනවා ජාතිය කාගේද, ජරා මරණ කාගේද, භවයේ කාගේද, උපාදාන කාගේද මෙහෙම අහනවා. නමුත් ඒ කිසිම මොහොතක බුදුරජාණන් වහන්සේ අහවලාගේ කියලා ප්‍රකාශ කරන්නේ නැහැ. නමුත් අපි අද වෙනකොට දුක කාගේද කියලා ඇහුවොත් අපි උත්තර දෙන්නේ කාටද? දුක මගේ. අපි නැති කරන්න හදන්නේ කාගේ දුකද කියලා ඇහුවොත් තමන්ගේ දුක. තමන්ගේ දුක නැති කරන්න හදන තාක්කල් පටිසමුප්පාදය අවබෝධ වෙන්නේ නැහැ. ඇයි ඒ? ඉතින් බුදුරජාණන් වහන්සේ නොවිය යුතුයි කියපු තැන අපි විය යුතුයි කියලා දරන් ඉන්නවා. අපි එහෙම දරාගෙන මගේ දුක නැති කරන්න මොනවා හරි කරනවා. නමුත් මගේ දුක නැති කරන්න මොනවා කළත් ඒක අර සැප දුක් උපේක්ෂා කියන ප්‍රතිපදා තුنين එකකට වැටෙනවා. මොකද මගේ දුක නැති කරනවා කියන දෘෂ්ටිය ඇතුළේ ඉන්නකම් අපිට පංච උපාදානස්කන්ධ ග්‍රහණයෙන් මිදෙන්න බෑ. ඒ නිසා තේරුම් ගන්න වෙනවා මේ පටිච්ච සමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදයේ අංග 12 ක්‍රියාත්මක වෙන්නේ හේතුඵල න්‍යායිකව බව පෙන්නනවා. හේතුඵල න්‍යාය. එතකොට හේතුඵල න්‍යාය කිව්වට පස්සේ අපේ ඔළුවේ වැඩ කරන්නේ කර්මඵල න්‍යාය. කර්මය සහ කර්මඵලය තමයි අපි හේතුව සහ හේතුඵලය විදිහට දරන් ඉන්නේ. නමුත් කර්මය සහ කර්මඵලය කියන එක බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ බුද්ධත්වයට පත් වෙන්න පෙර ආතුව ඉඳලා කර්මය සහ කර්මඵලයේ විශ්වාස කරපු කර්මයට සහ කර්මඵලයට අනුව කටයුතු කරපු අය ඕන තරම් හිටියා. අපි නිගණ්ඨනාත පුත්ත දිහාට හැරිලා බැලුවොත් නිගණ්ඨනාත පුත්ත කර්මයේ කර්මඵලයේ උපරිමයෙන් පිළිගත්තා. ඒ නිසා තමයි නිගණ්ඨනාත පුත්ත බිම ඇවිදින්න පවා බය වුණේ සත්තු පෑගිලා මැරිලා අපාගත වෙයි කියලා. තොර අපි කර්මඵලවාදයේදී කතා කරන්නේ සත්වයා පෙර ඉඳලා එනවා කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් කවුරු හරි සත්වයා කියලා කියන්නේ පෙර ඉඳලා එන කෙනෙක්ද කියලා. බුදුරජාණන් වහන්සේ කියන ප්‍රශ්නේ වැරදි. එහෙම අහන්න බෑ. සත්වයා පෙර සිටියේද? සත්වයා දැන් සිටින්නේද? සත්වයා මතු වන්නේද කියන ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ උත්තර දෙන්නේ නැහැ. අපි නිතරම ආත්ම දෘෂ්ටිය මත පදනම් වෙලා තමයි භවයක් පාසා ආත්මයක් පාසා යන සත්වයක් ගැන කතා කරන්නේ. ඒකට අපි කියනවා කර්මඵල න්‍යාය කියලා. බුදුරජාණන් වහන්සේ කර්මඵල න්‍යාය ප්‍රතික්ෂේප කරනවා නෙවෙයි කර්මඵල න්‍යායත් ඉක්මවන්න පුළුවන් ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. දැන් හිතන්නකෝ පෙර කර්මයෙන් සත්වය ඉපදුනා අද කර්මයෙන් මතු ගිහිල්ලා උපදිනවා කියලා දැනගත්තා කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. අපිට සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ නැහනේ. සම්මා දිට්ඨි නුවණ පහළ වෙන්නේ නැහනේ. මොකද ඒ පිළිබඳ දැනගත්තත් ඕන තරම් ඉන්නවනේ. අනිත් එක පෙර හිටියද නැද්ද කියලා අපි හරියට දැනගෙන නැහනේ. අපි විශ්වාස කරන විතරනේ පෙර ඉඳලා මං එනවා කියලා. මැරිලා ගිහිල්ලා මං උපදිනවද කියලා අපි දැකලා නෙවෙයිනේ කියන්නේ. මං දැක්කා අපේ අම්මා තාත්තා මුතුන් මිත්තෝ මුත්තා සීයා මැරිලා ගිහිල්ලා අතන ඉපදුනා මෙතන ඉපදුනා කියලා අපි දැක්කේ නෑනේ.
කියපු නිසා පිළිගත්තා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ එහෙම වෙන්න පුළුවන් කියන අවිනිශ්චිතභාවය තියෙන එකක් නෙවෙයි. දැන් අපි කාටවත් හරියට කියන්න පුළුවන්ද අද මේ අකුසලයේ කරොත් ගිහිල්ලා අහවල් තැන අහවල් අපාය අහවල් සතා වෙලා උපදී කියලා. එහෙම කියන්න බෑ. එතකොට ඒක අවිනිශ්චිතයි. නාම බුදුරජාණන් වහන්සේගේ ධර්මය එහෙම අවිනිශ්චිත භාවයේ පවතින ධර්මයක් නෙවෙයි. වෙන්න පුළුවන් වන්නේ කියන තැන නෙවෙයි තියෙන්නේ. මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියන තැන නෙවෙයි තියෙන්නේ. අපිට වෙලා තියෙන්නේ අපි හේතුඵල ධමයි කර්මඵල ධමයි කියන දෙකම එකකට සමපාත කරගෙන තියෙනවා. නමුත් කර්මය සහ කර්මඵලයට අපි පටිච්චසමුප්පාදයේ අංග 12 ඈඳ ගන්න උත්සාහවන්ත වෙනවා. වචන ටික අහලා. අපි කියනවා ඒ නිසා පෙර සත්‍යයේ අවිද්‍යා කර්මයේ නිසා මොකද්ද කරන්නේ? අවිද්‍යා කම්ම නිසා, කියන්නේ අවිද්‍යාවෙන් සංස්කාර කරගත්ත නිසා ඒ සංස්කාර වලින් විඥාණය හදාගෙන ඒ විඥානයේ නාම රූප කලලයක් විදිහට මව් කුසක් තුල බැහැගෙන සලායතන වලින් මේ ලෝකෙට සත්‍යය ඉපදිලා ඒ සලායතන ස්පර්ශ කරලා වේදනාවන් භුක්ති විඳිනකොට ඒ වේදනාවට තණ්හා වෙලා ඒ තණ්හාවෙන් උපාදාන කරගෙන භවයක් හදාගෙන මතු ගිහින් ඉපදුනොත් දුක උරුම වෙනවා කියලා අපි අර අංග 12 කර්මයට සහ කර්මඵලයට ඔබ ගත්තා. ඒ නිසා අපිට කියන්න වෙනවා දැන් අවිද්‍යාව කාගේද කියලා හවොත් අපිට කාගේ කියලාද කියන්න වෙන්නේ? මගේ අවිද්‍යාව, අම්මගේ අවිද්‍යාව, තාත්තගේ අවිද්‍යාව නේ. ඒතර අවිද්‍යාව කියන එක අරයාගේ මෙයාගේ කියලා අපිට ප්‍රකාශ කරන්න බෑ. බුද්ධ වචනයට අනුව බැලුව ප්‍රශ්නෙම වරදිනවා. එහෙම වුණොත් අපිට කියන්න වෙනවා කොටියෙක් වෙලා ඉපදෙනවා නම් සිංහෙක් වෙලා තිරිසනෙක් වෙලා උපදිනවා නම් අවිද්‍යාව දාන්න වෙනවා ඒ සත්‍යයට. එතකොට ඒක සම්පූර්ණයෙන්ම අපි කර්මය සහ කර්මඵලය පිළිබඳ කරන පූර්ව අර්ථකථනයක් වෙනවා. අපිට ඔය ප්‍රශ්නේ වරදින්න එකම හේතුව තමයි අපි පටිච්චසමුප්පාදයේ අංග 12 ගැන දැනගත්තට ඒ අංග 12 ක්‍රියාත්මක වෙන හේතුඵල න්‍යාය ගැන අවබෝධයක් නැහැ. හේතුඵල දහම විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉමස්මින් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදා ඉදන් උප්පජ්ජති ඉමස්මින් අසති ඉදන් නොහෝති ඉමස්ස නිරෝධා ඉදන් නිරුජ්ජති. මේ ඇතිකල්ලි මේ වේ, මේ උපදීමෙන් මේ උපදී, මේ නැතිකල්ලි මේ නොවේ, මේ නූපදීමෙන් මේ නූපදී. එතන මතක තියාගන්න ඕන එතන කතා කරන්නේ මේ ඇතිකල්හිම මේ වේ කියලා. එහෙම නැතුව ඒක නිසා මේක වුණා කියලා හෝ මේක නිසා ඒක වෙනවා කියලා නෙවෙයි. නමුත් අපි අද කර්මඵලයට අනුව කතා කරන්නේ පෙර ඒක නිසා අද මේක වුණා. අද මේක නිසා මතු ඒක වෙනවා. හැබැයි වෙනවා කියන තැනකින් හෝ පෙර දෙයක් නිසා වුණා කියන තැනකින් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. මේ වෙලාවේ දුක උපදිනවා නම් මේ වෙලාවේ දුක උපදින්න හේතුව වෙන කොහෙවත් තිබුණු අවිද්‍යාවක් නෙවෙයි, මේ දැන් ක්‍රියාත්මක වෙන අවිද්‍යාව. මේ වෙලාවේ දුක සකස් වෙනවා නම් සකස් වෙන්නේ මේ වෙලාවේ අවිද්‍යාව පවතින නිසා. මොකද අපිට අවිද්‍යාව දුරු කරගන්න එහෙමුණු පෙර ආත්මෙට යන්න වෙනවා. ඇයි? අවිද්‍යාව අපි දාලා තියෙන්නේ කොහෙටද? පෙරටනේ. ඊට පස්සේ දුක තියෙන්නේ කොහෙද? මතුනේ. එතකොට මේ ජීවිතයේ දුකක් හම් වෙලාම නැති වෙනවා. එහෙනම් පෙර ආත්මෙට ගිහිල්ලා දුක නැති කරලා ලබන ආත්මේ පෙර ආත්මෙට ගිහිල්ලා අවිද්‍යාව දුරු කරලා ලබන ආත්මේ දුක නැති කරගන්න තමයි වෙන්නේ. ඒතර අපිට පේනවා මේ විග්‍රහ කරගන්න තැනදී අපිට පටිච්චසමුප්පාදේ බොහෝ දේ වැහිලා යනවා. ඒක නිසා අපි තේරුම් ගන්න වෙනවා මේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නන මේ පටිච්චසමුප්පාද න්‍යාය පැහැදිලි කරගෙන පටිච්චසමුප්පාද න්‍යායදී පෙන්වන්නේ වර්තමානයක් ගැන. මෙය ඇතිකල්ලි මෙය වේ. මෙය. එතකොට මෙතන සිද්ධ වෙන මේ දැන් ලබන අත්දැකීමක් ගැන කතා කරන්නේ.
ඊට මේ ඉපදීමෙන්ම මේ උපදී. කියන්නේ අවිද්‍යාව ඉපදුනොත් දුක උපදිනවා. අවිද්‍යාව ඉපදිච්ච නැති තැන දුක උපදින්න හේතුවක් නැහැ. දැන් අවිද්‍යාව දුරු වුණොත් දුක නැති වෙන්නේ ලබනාත්ම නෙවෙයි. මේ දැන් දුක දුරු වෙන ප්‍රතිපදාවක් මතුවෙනවා. ඒ නිසා අපි මේ අංග 12 ක්‍රියාත්මක වීම සිද්ධ වෙන විදිහ වර්තමානිකව නුවණින් දකින්න වෙනවා. ඒතර මේක වර්තමානිකව නුවණින් දකින්න නම් අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්න වෙනවා. ඒතර අපි අවිද්‍යාව කියන්නේ මොකක්ද කියලා අහුවම අපිට හැමෝටම කියන්න පුළුවන් චතුරාර්ය සත්‍ය නොදන්නකම. හරි. මොකක්ද චතුරාර්ය සත්‍ය කියලා කියන්නේ එහෙමනම්? ඒතර චතුරාර්ය සත්‍ය කොහොම අපි වචන 4 දාන්නවා. නේද? දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාර්ය සත්‍ය. නමුත් මතක තියාගන්න ඕන මේ චතුරාර්ය සත්‍ය 4ක් විදිහට පෙන්වුවට මේක 4 වතාවකදී අවබෝධ කරන එකක් නෙවෙයි. අද දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ කළා, හෙට දුක්ඛ සමුදය අවබෝධ කළා, තව අවුරුද්දකින් විතර නිරෝධය අවබෝධ කරලා ලබන ආත්මේ මාර්ගයේ ප්‍රතිපදාව අවබෝධ කරන එකක් නෙවෙයි. ඒතොර චතුරාර්ය සත්‍ය කියලා අපි 4කට කැඩුවට චතුරාර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනකොට අනිත් තුන ප්‍රත්‍යක්ෂ වෙලා ඉවරයි. ඒතකොට කියන්නේ දුක සමුදය අවබෝධ වෙනකොට අපි කියනවා නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ වෙනවා කියලා. එහෙනම් බලමු මේ මොකද්ද බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගයේ විදිහට පෙන්වන්නේ කියලා. ඊළඟට අපි වරද්දගත්ත තවත් තැනක් තමයි දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් කියවම අපි හිතන් ඉන්නවා දුක නැති කිරීමත් නැති කරන විදිහත් කියලා. නිරෝධයට අපි අර්ථකථනය කරගෙන තියෙන්නේ නැති කිරීම කියලා. නමුත් මතක තියාගන්න වෙනවා අපි මේ නැති කිරීම කියන තැනට එනකොට අපි සම්පූර්ණයෙන්ම ඇති බවටපත් වෙනවා. ඇත නැත කියන අන්ත දෙක පරිහරණය වෙනවා. නමුත් මේ සමුදය කියලා කියන්නේ ඇති වීම මිසක් ඇත කියන අන්තේ නෙවෙයි. එතකොට නිරෝධය කියලා කියන්නේ නැත කියන අන්තේ නෙවෙයි. නිරෝධය කියලා කියන්නේ සකස් නොවීම කියන එක. එහෙනම් ඇත කියන තැන විරුද්ධ වචනේ අපිට එකපාරටම නැත කියලා හිතෙන්නේ. නමුත් ඇති බව සහ නැති බව කියන තැනකට ගත්තට පස්සේ ඇති දෙයක නැති වී යාම අර්ථකථනය වෙනවා. ඇති දෙයක නැති වී යාම. බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ දුකට හේතුව අවිද්‍යාව. ඒතකොට අවිද්‍යාව නැති තැනක දුක යෙදෙන්න බෑ. එහෙනම් දුක නැති කරන විදිහෙන් නෙවෙයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව දුරු කරන විදිය. මොකද දුක නැති කරන්න බැරි බව බෝසතාණන් වහන්සේ දැකලා තමයි එකින් එකට දුකට හේතු හොයාගෙන යන්නේ. එතකොට වැටහෙනවා අවිද්‍යාව බව. එහෙනම් අපි මතක තියාගන්න ඕන දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුක සකස් වෙන්නේ නැති තැන දුකේ උදා නොවීම. නිරෝධය කියලා කියන්නේ උදා නොවීම, සකස් නොවීම. එහෙනම් ඇතිවීමත් ඇති නොවීමත්, සකස් වීමත් සකස් නොවීමත්, හට ගැනීමත් හට නොගැනීමත්. එහෙම නැතුව අපිට කියන්න වෙනවා මේ වෙලාවේ දුක තියෙනවා දැන් ඒක නැති කරනවා. ඇති වෙනව නැති වෙනව කියලා ගන්න වෙනවනේ. ඒ නිසා අපි මතක තියාගන්න ඕන දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් කියන තැනදී අපි අර්ථකථන කරගන්නකොට දුකේ සමුදය කියලා කියන්නේ දුකේ ඇතිවීම වගේම දුකේ නිරෝධය කියලා කියන්නේ දුකේ ඇති නොවීම. එහෙනම් දුක හට නොගන්න තියෙන ප්‍රතිපදාවක් තමයි අපි අනුගමනය කරන්න ඕන. මෙන්න මේක ගැන කතා කරනකොට අපි දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවා දැන්. මොකද චතුරාර්ය සත්‍ය කියන්නේ අවිද්‍යාව කියලා අපි කිව්වා. චතුරාර්ය සත්‍ය නොදන්නාකම තමයි අවිද්‍යාව. චතුරාර්ය සත්‍ය කියන්නේ මේ දුක්ඛ සමුදයත් නිරෝධයත් මාර්ගයත් නම් මේක ඇතුලේ දුක කියන්නේ මොකද්ද කියලා දැනගන්න වෙනවා.
මේ දුක ගැන විග්‍රහ කරනකොට බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නනවා ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා ව්‍යාධිපි දුක්ඛෝ මරණම්පි දුක්ඛං ප්‍රියේහි විප්පයෝගෝ දුක්ඛෝ අප්‍රියේහි සම්පයෝගෝ දුක්ඛෝ යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛාති. දැන් අපි හිතමුකෝ. දැන් මෙතනදී බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියලා නෙමෙයි කියන්නේ. ඉපදීම දුකයි කියලා කියන්නේ නැහැ. ඉපදීමද දුකකි. එතකොට අපිට පැහැදිලි වෙනවා ඉපදීම දුකයි කියන එකේ සහ ඉපදීමද දුකයි කියන එකේ වෙනසක් තියෙනවා. කොහොමද අපි මේක තේරුම් ගන්නෙ? මේක තේරුම් ගන්න උපමාවක් කිව්වොත් සත්වයෝ බල්ලෝය බල්ලෝ සත්වයෝය. මේ දෙකෙන් හරි මොකද්ද? බල්ලෝ සත්වයෝය සත්වයෝ බල්ලෝය. ਪਰ අපි බල්ලෝ සත්වයෝය කියලා ගත්තොත් වරදි නෙවෙයි. එතකොට බල්ලෝ කියන ඔක්කොම සත්වයෝ බල්ලෝය කියලා ගත්තොත් කොහොමද වෙන්නේ? සත්වයෝ ඔක්කොම බල්ලෝ වෙනවා. හැබැයි බල්ලෝ කියන්නේ සත්තු කොට්ටාසයක් තමයි. එහෙනම් බල්ලෝ කියන්නේ සත්වයෝ තමයි. සත්වයන්ට අයිති වෙනවා. නමුත් සත්වයෝ බල්ලයෝය කියලා ගත්තොත් සත්තු ඔක්කොම බල්ලෝ වෙනවා. අන්න ඒ වගේ මේ දුක කියන එක කියන්නේ ඉපදීමේ දුක කියන එක සමස්ත දුක නියෝජනය කරන්නේ නැහැ. මේක දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. එතකොට කියනවනේ දුක යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක යනු දුක්ඛ ආර්ය සත්‍ය නොවේ. දුක්ඛ ආර්ය සත්‍ය යනු දුක වේ. ඒ කියන්නේ දුක කියන්නේ දුක්ඛ ආර්ය සත්‍යයට නෙවෙයි. නමුත් දුක්ඛ ආර්ය සත්‍ය යටතට දුක දාන්න පුළුවන්. එහෙනම් ඉපදීමේ දුක කියන එක දුක්ඛ ආර්ය සත්‍ය නෙවෙයි. ඒක දුක්ඛ ආර්ය සත්‍යයට දාන්න පුළුවන් එකක් විතරයි. ඒ නිසා තමයි ඉපදීමද දුක කියන්නේ. ඉපදීම දුකයි කියලා නෙවෙයි කියන්නේ. ඉපදීමද දුකකි. ජරාවටපත් වීමද දුකකි. මරණයටපත් වීමද දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි. යමක් කැමැති පරිදි නොවීමද දුකකි. යම්පි ඉච්ඡන්න ලබති තම්පි දුක්ඛං. යම් ප්‍රිය ඉච්ඡාවක් ඇද්ද කැමැත්තක් ඇද්ද එසේ නොලබීමද දුකකි. එහෙනම් යමක් කැමැතිසේ නෑ කියන එකත් එක දුකක් විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සංසිද්ධවම කොටින්ම කියනවා නම් පංච උපාදානස්කන්ධයමයි දුක. පංච උපාදානස්කන්ධයමයි දුක. අන්න එතකොට අපිට පැහැදිලි වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. තොර පංච උපාදානස්කන්ධයට වැටෙන්නේ නැති කිසිම දුකක් ලෝකේ තියෙන විදිහක් පංච උපාදානස්කන්ධයට වැටෙන්නේ නැති කිසිම දුකක් ලෝකේ තියෙන විදිහක් නැහැ. එහෙමනම් පංච උපාදානස්කන්ධයේ යටතට වැටෙන්නේ නැති පංච උපාදානස්කන්ධයට අහු වෙන්නේ නැති දුකක් තියෙන්න බැරි නිසා තමයි කියන්නේ සංසිප්තවම කොටින්ම කියතොත් දුක කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය කියලා. අපිට ධම්මචක්කප්පවත්තන වග්ගයේ සූත්‍ර ගණනාවකම සඳහන් වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයට. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ සමුදයට. දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධයට. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියන්නේ පංච උපාදානස්කන්ධේ නිරෝධ ගාමිනී පටිපදාවට. එහෙමනම් ඔන්න චතුරාර්ය සත්‍ය සමානයි පංච උපාදානස්කන්ධය. අපි චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා කියලා අවබෝධ කරන්ට තියෙන්නේ එහෙමනම් පංච උපාදානස්කන්ධය. පංච උපාදානස්කන්ධය අවබෝධ කළොත් අවිද්‍යාව අවබෝධ කළා වෙනවා. අවිද්‍යාව අවබෝධ කළොත් චතුරාර්ය සත්‍ය අවබෝධ කළා වෙනවා. චතුරාර්ය සත්‍යයත් අවිද්‍යාවත් අවබෝධ කළොත් පටිච්චසමුප්පාදය අවබෝධ කළා වෙනවා. එහෙනම් මොකක්ද පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ? පංච උපාදානස්කන්ධයේ දුක බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නම්
අපි දුක අවබෝධ කරනවා නම් පංච උපාදානස්කන්ධය අවබෝධ කරගන්න වෙනවා. පංච උපාදානස්කන්ධය ගත්තට පස්සේ අපිට රූප වේදනා සංඥා සංකාර විඥාන පහ විදිහට නම් කරගන්න පුළුවන්. නමුත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහ විදිහට පංච උපාදානස්කන්ධය අපි නම් කර ගැනීමේදී අපි තේරුම් ගන්න වෙනවා මොකද්ද රූපය කියන්නේ, මොකද්ද වේදනාව කියන්නේ, මොකද්ද සංඥාව කියන්නේ, මොකද්ද සංකාරය කියන්නේ, මොකද්ද විඥානය කියන්නේ කියලා. අපිට එහෙම පංච උපාදානස්කන්ධය අවබෝධ කරනවා කොහොම ටිකක් අමාරුයි වගේ. නමුත් පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ 아무තු ලෝකයක තියෙන දෙයක් නෙවෙයි. පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ තම තමන්ගේ ජීවිත අත්දැකීම. මොකද්ද තමන්ගේ ජීවිත අත්දැකීම? තමන්ට මේ ලෝකේ තියෙනවා, ලෝකේ මං ඉන්නවා, ලෝකේ අම්මා තාත්තා දුව පුතා ඇතුළු සමස්ත ලෝකේ ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර ආදිය තියෙනවා කියලා ලෝකේ පිළිබඳ සමස්ත දැනගැනීම දැනගන්නේ පංච උපාදානස්කන්ධය තුලින්. එතකොට පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම කියලා කියන්නේ ওই සියලු අධ්‍යක්ීම ලබන්නේ දිට්ඨ සුත මුත විඤ්ඤාත. පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න. පෙනීම, ඇහිම, දැනීම, දැනගැනීම කියන ටික නැත්තම් ලෝක අධ්‍යක්ීමක් නැහැ. තොර පෙනීම ඇතිකල්හි තමයි අපිට ලෝකයේ පිළිබඳ දැනගන්න පුළුවන්. ඇහිම ඇතිකල්හි තමයි ලෝකෙ පිළිබඳ දැනගන්න පුළුවන්. දැනීම දැනගැනීම ඇතිකල්හි තමයි ලෝකෙ පිළිබඳ අවබෝධ කරගන්න පුළුවන්. නමුත් මෙතන අපි මේ පෙනීම පිළිබඳව වැරදි සහගත නිගමනයක ඉන්නවා. පෙනීම පිළිබඳ වැරදි සහගත නිගමනයක ඉන්නවා. ඇහිම දැනීම දැනගැනීම පිළිබඳ වැරදි සහගත නිගමනයක ඉන්නවා. ඒ නිගමනයේ දෘෂ්ටියට අපි කියනවා සක්කාය දිට්ඨිය. ඒක විෂයාකාර සක්කාය දිට්ඨියකින් පෙන්නනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන ටික කියන්නේ මම. කොටින්ම කෝ රූපේ මමයි, මම රූපයයි. රූපය තුල මා ඇත, මා තුල රූපය ඇත. වේදනාව මමයි, මම වේදනාවයි. වේදනාව තුල මා ඇත, මා තුල වේදනාව ඇත. සංඥාව මමයි, මම සංඥාවයි. සංඥාව තුල මා ඇත, මා තුල සංඥාව ඇත. සංකාරය මමයි, මම සංකාරයයි. සංකාරය තුල මා ඇත, මා තුල සංකාරය ඇත. විඥානය මමයි, මම විඥානයයි. විඥානය තුල මා ඇත, මා තුල විඥානය ඇත. කොටින්ම කිව්වොත් පේනවා කියන එක කාට පේනවා කියලා හිතන් ඉන්නවද? මට පේනවා. ඇහිමක්ද මට ඇහෙනවා කියලා ගත්ත එකක්ද අපිට තියෙන්නේ? මට ඇහෙනවා. දැනීම මට දැනෙනවා. දැන ගැනීම මම දැනගන්නවා. එතකොට අර විෂයාකාරය තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඇයි පේනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ක්‍රියාකාරීත්වය. ඇහෙනවා කියන තැන ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ක්‍රියාකාරීත්වය. ඒක දැන් අපි දරන් ඉන්නේ කවුරු වශයෙන්ද? මමත්වෙන්, මගේ වශයෙන් තමයි දරන් ඉන්නේ. මෙන්න මේකට කියන අපි විෂයාකාර සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨිය ඇතුලේ ඉඳලා අපි නිවන් දකින්න හොයනවා නම් නිවන අපිට හම් වෙන්නේ නෑ අයියේ. අපි හිතන් ඉන්නේ මං මගේ ඇහෙන් රූපයක් දැකලා ඒ රූපෙට කවුරු බැඳෙනවද? මං බැඳෙනවා. ඒ නිසා මං මගේ බැඳීම නැති කරගන්නවා කියලා උපේක්ෂාවකට ඇවිල්ලා අපි රැවටෙනවා. අනේ මං දැන් මේකට කැමැත්තක් නැහැ. ඇයි? මම මේකට කැමැති කරලා වැඩක් නැහැ. ලෝකේ සියල්ලම ලෝකෙට ඕන විදියට පැවතිලා වෙනස් වෙලා නැති වෙලා වෙනසෙලා යනවා. ඒ නිසා මම මගේ පාඩුව ඔහි ඉන්නවා කියලා ඉන්නවා. එහෙම ඔහේ පාඩුවේ ඉන්නවා කියලා හිටියයි කියලා අපිට ගැලවීමක් නැහැ. එහෙම පාඩුවේ ඉන්න ගිය ඇත්තෝ තමයි අර නිගණ්ඨනාත පුත්‍රලා, ආලාර කාලාම, ලෞද්ධ කලාම් පුත්‍රලා ලෝකේ වැඩක් නැහැ. ලෝකේ අපිට ඕන විදිහට තියෙන්නේ නැහැ කියලා ලෝකේ අතහැරලා ගිහිල්ලා දැහන්ගත වෙලා ධ්‍යාන සමාපatti තුල හිටියා. නමුත් මෙතන ඒ ඉන්නේ කවුද? වැඩක් නැහැ කියන්නේ කවුද? තමන්ම තමයි.
ඒ නිසා ලෝකේ කැමති විදිහට නෑ කියලා අවබෝධ කරගත්තේ කවුද තමන්? අර බෝසතාණන් වහන්සේ මුලින් දැනගත්ත ටික තමයි දැනගත්තේ. ඒ ආලාර කාලාම උද්දකලාම පුත්‍ර ළඟ වඩපු ටික තමයි එතකොට වඩන්න වෙන්නේ. නමුත් මේක ඊට එහා ගැඹුරු સિદ્ધාන්තයක්. මේක අවබෝධ කරගන්න ඕන අපි හේතුඵල න්‍යායිකව. තව විදිහකට කිව්වොත් මේ කාරණාව අපි අවබෝධ කරගන්න උවමනයි සක්කාය දිට්ඨිය දුරු වෙන විදිහට. දැන් අපි මෙහෙම කල්පනා කරමුකෝ. දැන් අපි බාහිර සහ ආධ්‍යාත්මික වශයෙන් රූප නම් කරගන්නවා. අපි ආධ්‍යාත්මික ආයතන විදිහට මොනවාද නම් කරන්නේ? ඇහැ කන නාසය දිව ශරීරය. බාහිර ආයතන වශයෙන් අපි නම් කරන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ. හරි. දැන් ආධ්‍යාත්මිකයි කියන වචනේම තියෙනවා ආධ්‍යාත්මිකයි ඒවා බාහිරෙන් පනවන්න බෑ. තර බාහිර ටික අපි බාහිර ආයතන විදිහට පැනෙවුවානේ. දැන් ඔන්න ඔබ කල්පනා කරලා බලන්න අපි දැන් මේ වටාපති කියලා ගත්තොත් අපි බාහිර කියලා පනවනවා. එතකොට මේක බාහිර නෙවෙයිද මේ පැනවීම? තර මේ පෙනීමත් කියන පෙනීමේ වෙනසක් තියනවාද? පෙනීමනේ. නමුත් ඔබ ආධ්‍යාත්මික වූ කය කියලා පනව ගන්නවානේ මේ බාහිරෙන්. එතකොට බාහිරෙන් කොහොමද ආධ්‍යාත්මික ආයතනයක් පනවන්නේ කියන තැන පැනයක් අපිට ඉතිරි වෙනවා. නමුත් අපි ඒක එතනින් එහාට විමර්ශනය කරන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කොහොම කිව්වත් අපිට කමක් නැහැ මේක ආධ්‍යාත්මිකයි. හරි පුදුමේ කියන්නේ ආධ්‍යාත්මය බාහිරෙන් පනවා ගැනීම සිද්ධ වුණා කියන දේවත් අපිට සිහියක් නැහැ. දැන් අපි ඇහැ පනවන්නේ කොහෙන්ද බලන්නකෝ. තර මේ ඇහැ කියලා අපි පනව ගන්නද මේ හම්බෙන්නේ ආධ්‍යාත්මයේද බාහිරේද? තර මේ කන කියලා පනවා ගැනීම අපිට හම්බෙන්නේ ආධ්‍යාත්මයේද බාහිරේද? එහෙනම් ඒ අපි පනවන්නේ බාහිර රූපය. අපිට කවදාහකවත් ආධ්‍යාත්මික ඇහැ කන නාසය දිව ශරීරය දකින්න බෑ. අපිට කියනවා බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි සප්පටිගය ධම්මායතන පරියාපන්නයි. අනිදස්සනයි කියලා කියන්නේ දකින්න බෑ කියන එක. නමුත් ස්පර්ශය වෙනකොට දැනගන්නවා කියනවා. ඇහැ ඉපදිච්ච බව. එනම් බුද්ධ වචනයට අනුව ගත්තොත් බුදුරජාණන් වහන්සේ කිසිම තැනකදී ඇහැ කන නාසය දිව ශරීරයවත් රූප සද්ද ගන්ධ රස ස්පර්ශවත් තියෙන ධර්ම විදිහට දේශනා කරන්නේ නැහැ. උපදින ධර්ම විදිහට තමයි පෙන්වන්නේ. ඒ වගේම ඒවා උපදින ධර්ම වගේම පෙන්නනවා සමුදය ධර්ම, නිරෝධ ධර්ම. ତොර නිරෝධය කියන එක ප්‍රත්‍යක්ෂ නොකර අපිට කවදාකවත් ධර්ම අවබෝධ කරගන්න බැරි බව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. කොටින්ම කිව්වොත් අපි ඇහැ ඇති කල්ලි ඇහැට බැහැගෙන තමයි ඇහැ මඤ්ඤණා කරන්නේ. ඇහැ ඇති බවට අරගෙන ලෝකේ පැවැත්ම පවත්වන්නේ. නමුත් මේ ඇහි සමුදයත් නිරෝධයත් අපි පැහැදිලිවම අවබෝධ කරගන්න වෙනවා. රූපයේ සමුදයත් නිරෝධයත් චක්කු විඥානයේ සමුදයත් නිරෝධයත් කියන ටික අවබෝධ කරගන්න වෙනවා. සමුදය කියන්නේ හට ගැනීම, නිරෝධය කියන්නේ හට නොගැනීම. දැන් ඔන්න අපි කල්පනා කරලා බලමු. අපි ජලයේ ඉරක් අඳිනවා. වතුරේ ඉරක් ඇඳගෙන යනවා. අපිට අඳින වෙලාවට වතුරේ ඉරක් ඇඳෙනවා වාගේ පේනවද නැද්ද? වගේ පේනවා. නමුත් හැරිලා බැලුවොත් වතුරේ ඇඳපු ඉරක් හම්බ වෙනවද? හම්බ වෙන්නේ. ඉර ඇඳෙනවා වගේ පෙනුනට ඇත්තටම ඇඳිලාම නැහැ. අඳින්නත් බෑ වතුරේ ඉරි. නමුත් අඳින මොහොතට අඳිනවා වගේ පේනවා. හැබැයි පෙනුනට ඇඳිච්ච තැනක් නැහැ. අන්න ඒ වගේ කියනවා මේ පංච උපාදානස්කන්ධ අධ්‍යක්ීම. රූප වේදනා සංඥා සංකාර විඥාන පහ බුදුරජාණන් වහන්සේ උපමා කරන්නේ කොහෙටද? රූපේ පෙන පිටක්, වේදනාව දිය බුබුලක්, සංඥාව මිරිඟුවක්, සංකාරයේ කෙහෙල් කඳක්, විඥානේ මායාවක්. විඥාණය කියලා කියන්නේ මොකක්ද එහෙමනම්? විඥාණය කියලා කියන්නේ දැනගන්න ස්වභාවය. සියලු ආකාරයේ දැන ගැනීම, හඳුනා ගැනීම වලට අපි කියන විඥාණය කියලා. කොහොම දැනගත්තත් හඳුනාගත්තත් සියල්ල හඳුනගන්නේ දැනගන්නේ විඥාණය. ඒතකොට විඥාණය උපමා කරන්නේ මායාවකට.
මායාවක් කියලා කියන්නේ නැති දෙයක් ඇති විදියට පෙන්වන එකට කියනවා මායාවක් කියලා. මවලන්නේ පෙන්වන්නේ. නැති දෙයක් ඇති විදියට පෙන්වනවා. නමුත් තියෙන දෙයක් නෙවෙයි. එහෙනම් අපි බලමු මේ විඥාණය කියලා කියන්නේ හැම නිතරම අපි දැනගන්න හඳුනගන්න හැම දෙයක්ම දැනගන්නේ විඥාණය. එතකොට විඥාණයෙන් දැනගත්තොත් දැනගන්නේ මොකද්ද? රූප වේදනා සංඥා සංකාර පිළිබඳ. ඇයි එහෙම කියන්නේ? දැන් ඔන්න ඔබ කල්පනා කරලා බලන්නකෝ. සිතින් දැනගන්නවා විඥාණයෙන් දැනගන්නවා වටාපතක් කියලා. එතකොට වටාපතක් කියලා දැනගන්නකොට අපි වටාපත කියන රූපාකාරයක් පනවනවානේ. රවුමක් තියෙනවා, පාට තියෙනවා, මිටක් තියෙනවා, මේ විදිහේ පැනවීමක් කරගන්නවා. එතකොට මේ පනවා ගැනීමට අපි කියන රූප කියලා. ඒකට අපි කියනවා අපි රූපකාය නාමකායෙන් පනවනවා. මොකද්ද නාමකායෙන් පනවනවා කියලා කියන්නේ? වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරයෙන් තමයි අපි මේක පනවන්නේ. වේදනාව කියලා කියන්නේ මොකක්ද ඇත්තටම? අපිට මේකත් එක්ක සැප දුක් උපේක්ෂා කියන වීමක් දැනගන්නවා. ඒත් එක්ක සංඥා ටිකක් තියෙනවා. මොකද්ද? දිග පිළිබඳ, මහත පිළිබඳ, උස පිළිබඳ, වර්ණයේ පිළිබඳ, හැඩහුරුකම් පිළිබඳව සංඥා ටිකක් එනවා. ඊට පස්සේ මේකේ යම් ආකාරයක් අපි වටහා ගන්නවා මේ සංඥා ටිකත් එක්ක. මේක උස්සන්න පුළුවන්, ගෙනියන්න පුළුවන්, හොල්ලන්න පුළුවන්, තියන්න පුළුවන් මෙන්න මේ ආකාරයේ දෙයක් කියලා. අන්න ඒකට කියනවා අපි නාම රූප පිළිබඳ විඥාණයෙන් දැනගන්නවා. අපි නිතරම හැමදේම දැනගන්නේ සිතින්. බලන්නකෝ ඔබට සිතට නෙවෙයිද කියලා මේ ටික අරමුණුනේ මෙනෙහි කළේ. එතකොට ඒකට අපි කියනවා විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් කියලා. ලෝකේ අපි මොනවා දැනගත්තත් දැනගන්නේ විඥානයේ නාම රූප අධ්‍යක්ීමක් විදියට. මේ වෙලාවේ සිත පහළ වෙන එක නතර වුණොත් මොකක් වෙනවද? ලෝකේ පිළිබඳ අත්දැකීම නැති වෙනවා. දැනගන්න බැරි වෙලා යනවා. දැන් ඔබ කල්පනා කරන්නකෝ මේ මගේ අත කියලා දැනගන්නේ කොහොමද? ඒ දැනගන්නෙත් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ විඥානේ නාම රූප අත්දැකීමක් විදියට. එහෙනම් ඔබ පිළිබඳ දැනගන්නෙත් ලෝකේ පිළිබඳ දැනගන්නේ කොහෙන්ද? විඥානේ නාම රූප අත්දැකීම. ඒ විඥානේ නාම රූප අත්දැකීම අපි දෙපැත්තක් කරලා වෙන් කරගත්තු දෘෂ්ටියක් අපි ළඟ තියෙනවා. මොකද්ද? මම සහ ලෝකය කියලා වෙන් කරගෙන තියෙනවා. නමුත් කල්පනා කරන්නටකේ මම සහ ලෝකය කියන වෙන් කර ගැනීම අපි කරගෙන තියෙන්නේ සිතා ගැනීමක් විදියට මෙනෙහි කර ගැනීමක් විදියට කරන්නේ. දැන් බලන්නකෝ ඔබව ඉස්සල්ලා අඳුන ගන්නටකෝ. කෙස්ලොම් නියද සම්මස්නහර වලින් ඇදිච්ච අහවලා මම කියලා දැනගන්න. ඒ දැනගත්තොත් දැනගන්නෙම කොහොම දැනගත්තාත් මේ වෙලාවේ සකස් වෙන සිතත් එක්ක එහෙම නැත්නම් විඥානයත් එක්ක ලබන නාම රූප අත්දැකීමක් විදියට. එතකොට ඒ සිත මේ වෙලාවේ උපදින සිත අතීතයෙන් ආපු නැති අනාගතයට යන්නේ නැති මෙන්න මේ වෙලාවේ නිත්‍ය වශයෙන් ස්ථිරව අපිට තිබුණු තැනක් ආපු තැනක් යන තැනක් ප්‍රකාශයට පත් කළ නොහැකි අත්දැකීමක් විදිහට තමයි අපි දැනගන්නේ. එතකොට මේ දැනගන්න අත්දැකීම හරියට ජලයේ අඳින ඉරක් වගේ. වතුර ඉරක් අඳිනකොට ඒ වෙලාවට තියෙනවා වගේ පේනවා. දැන් ඔබ බලන්නකෝ ඔබ අතීතය ගැන සිහිපත් කළා. මගේ අවුරුදු 5 වයස 10 වයස 15 වයස 20 වයස මම මෙහෙම කරා අර එහෙම කළා කියලා ඔබට සිහිපත් කරන්න පුළුවන්. දැන් මේ වෙලාවේ හිතා ගන්න පුළුවන් අර වතුරේ අහවල් තැන ඉඳලා ඉරක් ඇඳා වගේ. නැවත කවදාකවත් අවුරුදු 10ට රිවර්ස් එකක් ගන්න පුළුවන්ද? එහෙනම් නිට්ටියව ස්ථිරව තිබුණා නම් අපිට පුළුවන්කම තියෙන්නේ එතනට යන්න නැවත. එහෙම කවදාකවත් කරන්න බෑ. අපි හිතාගෙන ඉන්න දෙයක් තියෙනවා, අපි හිතාගත්තු දෘෂ්ටියක් තියෙනවා මම මෙච්චර කාලයක් ජීවත් වුණා කියලා. මෙනෙහි කරන්න පුළුවන්. ඔබ හරියට හීනයක් දැක්කා වගේ. හීනෙන් කන්න පුළුවන්, බොන්න පුළුවන්, ඇවිදින්න, නාන්න සියලු අත්දැකීම් ලබන්න පුළුවන්. හීනේ ඇතුලේ ජීවත් වෙනකොට කවදාකවත් හිතෙන්නේ නැහැ ඒක බොරුවක් කියලා. නමුත් අවදි වෙලා බලුවට පස්සේ තේරෙනවා අනේ එහෙව් දෙයක් සිද්ධ වෙලාම නෑ නේද? සිද්ධ විච්චම නැති දෙයක් නේද සිද්ධ වුණා කියලා අපි හිතන් හිටියේ. අන්න ඒ වගේ මේ ජීවිතය ඇතුලේ මේ ගෙවන සියලු අත්දැකීම් ටික අපි අවිද්‍යාව ඇතුලේ නිදියගෙන ඉන්නකම් අර හීනේ ඇත්ත වෙලා තියෙනවා වගේ තමයි මේක ඇත්ත වෙලා තියෙන්නේ.
ප්‍රඥාවෙන් නැගිටලා බැලුවොත් යම් මොහොතකේ ප්‍රඥාවන්තයට වැටහෙනවා අර හීනය සහ මේ ජීවිතය කියන්නේ දෙකක් නෙවෙයි කියලා. අපි මේක පුජ්‍යල භාවයෙන් මමත්වයෙන් දරාගෙන මං ජීවත් වෙනවා මං රූප දකිනවා මං සද්ධාහනවා කියලා හිතන් හිටියට මේක පෙනීමක් විතරයි. ඒතර පේනවා කියලා අපි දැනගන්නේ විඥානයේ සිතේ පහළ වීමත් එක්ක. ඒත් එක්කලා අපි මෙනෙහි කරගන්න අත්දැකීම් ටික තමයි නිල් කළු කහ රතු කොළ අම්මා තාත්තා දුව පුතා කියලා දැනගන්න මනසෙන් මෙනෙහි කරගන්න ටික. කොටින්ම කිව්වොත් අපි හිතන් හිටියට ලෝකේ තියනවා ලෝකයේ ඇතුලේ මං ඉන්නවා මගේ ඇතුලේ හිත තියනවා කියලා. ඕකේ අනිත් පැත්ත තියෙන්නේ. අපේ සිතට තමයි මම හම්බ වෙන්නේ ලෝකේ හම්බ වෙන්නේ. හිත ඉපදිච්ච තැන ලෝකේ පහළ වීම තියෙනවා. ඒතර ඒ හිත ඉපදිච්ච තැන පංච උපාදානස්කන්ධය සකස් වීම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා මහණෙනි පංච උපාදානස්කන්ධය ලෝකයයි. පංච උපාදානස්කන්ධය හට ගැනීම ලෝකේ හට ගැනීමයි. එහෙනම් අපි සරලවම කිව්වොත් තේරුම් ගන්න වෙනවා මේ පංච උපාදානස්කන්ධය මේ වෙලාවේ සකස් වෙනවා නම් සකස් වුනේ කොතනද කාතුලද මේක කාතුලවත් කොතනකවත් සකස් වුණා කියලා ප්‍රකාශයටපත් කරන්න බෑ. මේ වෙලාවේ සිත පහළ වෙච්ච තැන තමයි අපිට පුළුවන්කම ලැබුණේ මම ඉන්නවා ලෝකෙ ඉන්නවා කියන දෘෂ්ටිය ගොඩනගා ගන්න. පේනවා කියන සිත සකස් වුණේ නැත්තම් අපිට ඇහැ සහ රූපේ අත්දැකීම ලබන්න බෑ. ඒ කියන්නේ පෙනීමෙන් තොරව ඇහි ඉපදීමක් හෝ රූපේ ඉපදීමක් නැහැ. පෙනීම ඇති කල්ලීම ඇහි උපදීම තියෙනවා රූපේ ඉපදීම තියෙනවා. නමුත් මේ වෙලාවේ පේනවයි කියන අත්දැකීම අතීතයට අයිති නැති අනාගතයට අයිති නැති මේ වෙලාවේ සිද්ධ වුණු අත්දැකීම. නමුත් මේ වෙලාවෙත් අපිට කියන්න බෑ ඒ සිද්ධ වුණු අත්දැකීම නිට්ටයව ස්ථිරව අතන සිද්ධ වුණා මෙතන සිද්ධ වුණා කියලා. ඒක හරියට ඒ නිසයි බුදුරජාණන් වහන්සේ අර මායාවකටත් කෙහෙල් කඳකටත් මිරිඟුවකටත් දිය බුබුලකටත් පෙන පිටකටත් උපමා කරන්නේ. මිරිඟුවේ වතුර තියෙනවා වාගේ පෙනුනට වතුර තිබිලම නැහැ වගේ. කවුරු හරි හිතන් ඉන්නවා නම් මිරිඟුවේ වතුර බාල්දියකින් හිස් කරන්න ඕනි කියලා. මේක කරන්න බෑ. ඒ වගේ කවුරු හරි හිතන් ඉන්නවා නම් අපි ළඟ තියෙන දුක නැති කරන්න ඕනි කියලා අපිට දුක නැති කරන්න බෑ ඊයේ. දුක කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම අපේ අවිද්‍යාව නිසා සකස් වෙන එකක්. දැන් මගේ අම්මා ඉන්නවා කියලා හිතන් ඉන්න තාක්කල් අම්මා නිසා එන්න තියෙන දුක එනවා. දැන් ඔබ කල්පනා කරන්නකො මෙහෙම. Taman හිතාගෙන ඉන්නවා අනේ මගේ කෙස් ගස් ටික ඉදිලා ගිහිල්ලා දත් වැටිලා ගිහිල්ලා මං වයසට ගිහින් කියලා දුක් වෙනවා. මං නාකි වෙලා කියලා දුක් වෙනවා. නමුත් කවදාකවත් පෙනීම කිව්වද කෙස් කියලා? පෙනීම කිව්වද දත් වැටිලා කියලා? පෙනීමක්. නමුත් පෙනීමක් විච්ච තැන අපිට තියෙනවා දෘෂ්ටිගත වෙලා අනේ මගේ කෙස්. සාපේක්ෂව බලනවා කලින් එහෙම තිබුණා දැන් මෙහෙම වෙලා කියලා. පෙනීම කවදාකවත් නාකි වෙලා නැහැනේ. පෙනීම මේ වෙලාවේ ලැබිච්ච අත්දැකීමක්. ඒ අත්දැකීම වයසට ගියේ නැහැනේ. ඒ අත්දැකීම කිව්වේ නැහැනේ දුක් වෙන්න උඹට නාකි වෙලා උඹ දැන් වයසට ගිහිල්ලා කියලා. නමුත් අපේ අවිද්‍යාව නිසා අපි ගලපනවා මොකද්ද? මං කලින් මෙහෙම හිටියාය. දැන් මම මෙහෙම ඉන්නේ හෙට මට මොනව වෙයිද දන්නේ නැහැ කියලා දුක් වෙනවා. නමුත් ප්‍රඥාවන්තයා දකිනවා මේ ලබන අත්දැකීම අතීතයට අයිති නැති අනාගතයට යන්නේ නැති වර්තමානයේ නිට්ටයව ස්ථිරව පැනවිය නොකී අනිත්‍ය අත්දැකීමක්. ඒ වගේම මේක පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක්. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛාති. මේක පංච උපාදානස්කන්ධයේ අත්දැකීමක් විතරයි. මේක ආත්ම වශයෙන් මමත්වෙන් ගන්නට පුළුවන් ධර්මතාවයක් නෙවෙයි මේක අනාත්ම වූ ධර්මයක්. තර මේ අනාත්ම වූ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පහේ අත්දැකීම ආත්ම කොට ගැනීම ඇතුළේ දුක තියෙනවා. එහෙනම් මේක මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේ මේ. ඒක අනත්ත ලක්ෂණ සූත්‍රයේ බුදුජානක වහන්සේ ලස්සනට පෙන්නනවා අනාත්මය ගැන. මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ලද හැකි දෙයක් නොමැත්තේ මේ. ඉතින් මේ කිසිවෙකුට අයිති නැති හේතු ප්‍රත්‍ය අත්දැකීමක් විදිහට ලබන පංච උපාදානස්කන්ධයේ අත්දැකීම කෙසේනම් මෙසේ වේවා මෙසේ නොවේවා කියා කැමැත්තෙන් ගන්නද? ඉතින් මෙන්න මේ විදිහට අපිට පංච උපාදානස්කන්ධයේ අත්දැකීම පිළිබඳව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. නමුත් මේක
අපිට පුංචි දේශනාවක් ඇතුලේ සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ. අද දවසේ අපිට දේශනාවට වෙන්වෙච්ච කාල සීමාව අවසන් වෙනවා. අවසාන වශයෙන් අපි මේ හේතුඵල ධම පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්නට නම් පංච උපාදානස්කන්ධය අධ්‍යක්ීම අවබෝධ කරගත යුතු බව මතක තබාගෙන පංච උපාදානස්කන්ධය පිළිබඳ යම්තාක් දුරට අවබෝධයක් ලබා ගැනීම පිණිස අපි අද දවසේ සාකච්ඡා කරන්නට යෙදුණු ධර්ම කාරණාවන් හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත්වෙත්වා කියන ප්‍රාර්ථනාව හැමදිනාටම සිදු කරනවා. විශේෂයෙන්ම ජුනි 27 සහ අගෝස්තු 12 දින ජන්මදිනයේ සමරන මෙලනී දියණියටත් රයන් පුතාටත් ධර්ම අවබෝධය ලැබීම පිණිසත් හැමදිනාටම යහපත සුබසිත සාන්තිය ධර්ම අවබෝධය පිණිසත් අද දවසේ ධර්ම දානමේ පින්කම උදෙසා සදැහැති දායකත්වය සිදු කරනු ලැබුවේ ඇමරිකාවේ පදිංචි රොඩ්නි මහතාත් ප්‍රියංකා මහත්මිය සහ සනෝමි දුව ඇතුළු සියලු දෙනා. ඒ හැමදෙනාටමත් උතුම් ධර්ම අභිසමයේ පිණිස හේතු වේවා උපකාරක ධර්මයක් බවටම පත් වේවා. යහපත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ මානසික සුවය ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා. තම නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් මේ පින්පෙත් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. හැමත ධර්ම අභිසමයේ පිණිසම හේතු වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි යහපතක් වෙත්වා.